සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අයම් බුද්දිස් නාලිකාවේ දායකත්ව ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා ශ්‍රද්ධාවන්ත පිරිසක්. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මීට මාස 5කට කලින් මිය ගිය කොග්ගලගමගේ ආර්යවංශ පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මාර්තු මාසේ පළවෙනිදා ආර්යවංශ මහත්මයාගේ උපන්දිනයේ පවා යෙදিলা තිබෙනවා. කෙසේ නමුත් එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරාණි කොග්ගලගමගේ ඒ මෞතුමිය දයාබර ස්වාමි දියණිය හැටියට, ඒ වගේම තනුක, විරාජ්, කල්ප කියන මේ දරුවන් තමන්ගේ පවුලේ සියලු දෙනාම දුවා දරුවෝ එකතු කරගෙන අම මූලිකත්වයේ තබාගෙන තමන්ගේ තාත්තට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙලා සිටින සියලු දෙනාටම ආශිර්වාද කරන්නත්, සිත සාන්තිය පිණිස, නිරෝගී සුවය පිණිස මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරලා මේ ධර්ම දානමය පින ඇස් කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝපුරා මේ ධර්මයේ අහන්නට කැමැත්තෙන් සිටින හැම දිනාටම මේ ධර්ම දේශනාව විකාශනය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කිසි කෙනෙක් චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මනාකොට ඒ ධර්මය ශ්‍රවණය කරනවා නම් අවබෝධ කරගන්නට බාධාවක් නැහැ. ධර්මයේ සැක කර කර ඒක කොහොමද වෙන්නේ, එහෙම වෙන්න පුළුවන්ද කියා සැක කර කර ධර්මයේ අහලා වැඩක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, ආර්ය මහා සංඝරුවන කෙරෙහි පැහැදීම ඇති කරගෙන ධර්මය මනාකොට හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ තුලින් මේ ධර්මය ඔබට අවබෝධ කරගන්නට අවස්ථාව උදා වෙනවා. පින්නතුනි, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා උන්වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දෙව් මිනිසුන්ට දේශනා කරනවා. මේ ලෝකේ සිටිනවා පින්නතුනි බුද්ධිමත් අය, කල්පනා කරන්න පුළුවන් අය. අන්නේ උදවියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණට පස්සේ ඒ අය අවබෝධ කරගන්නවා. කාටවත් ඒක බලක්වන්න බෑ. ධර්මය ඇහුනොත් අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්නවා. නුවණින් විමසනවා, ජීවිතය ගැන කල්පනා කරනවා.
දැන් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ හැමදාම එකම විදිහක්. ඔබ හිතන්න පින්නතුනේ ඔබ නුවණින් කල්පනා කරලා බලන්න සංසාරේ අපි කොච්චර මනුස්ස මේ ජීවිත ලබලා ඇද්ද? මනුස්ස උපතක් කර ඇවිල්ලා ඇද්ද? කියන්න බැරි තරම් මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකෙට ආපු අපි හැම වාරයකම කරපු දේවල් ටිකම මේ ජීවිතෙත් කළොත් මේ මනුස්ස ජීවිතෙන් කිසිම ප්‍රයෝජනයක් අරන් නැහැ. වැඩක් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවනේ. මනුස්ස උපතක් ලැබලා තියෙනවා. එතකොට අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔන්න අධ්‍යාපනය ඉවර වෙලා කසාද බඳිනවා, දරුවෝ හදනවා, ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, මැරිලා යනවා. ඕක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ මේ ජීවිතය. ඒතර සංසාරේ ওই ටිකම අපි කළා. ওই ටිකම කළා. දරුවෝ හදන එක, රස්සාවල් කරන එක, ගෙවල් දොරවල් හදාගන්න එක. වයසට ගියා, ජරාවටපත් වුණා, මැරිලා ගියා. ඉතින් මේ ජීවිතෙත් පින්නතුනේ අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ওই ටිකම නම් කරන්නේ කිසිම විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. ඔබ නුවණින් හොඳට හිතන්න. ඊට වඩා යමක් අපි මේ ජීවිතය තුල කරගන්න ඕනි. අපිට මේ හිත දියුණු කරගන්න ලැබිච්ච වෙලාවේ අපි හිත දියුණු කරන්න ඕනි. තිරිසන් ලෝකේ සත්තුන්ට හිත දියුණු කරන්න බෑනේ. නිරේ ඉන්න නිරිසත්තුන්ට හිත දියුණු කරන්නත් බෑ. പ്രേත ලෝකේ ඉන්න പ്രേතයින්ටත් බෑ. සතර පායින් කාටවත් හිත දියුණු කරන්න බෑ. මෙතන තමයි පහළම තැන මනුස්ස ලෝකේ. මෙතන ඉඳලා ඉහළට පුළුවන්. හිත දියුණු කරන්න පුළුවන්. බලන්න මේ කය පිරිසිදු කරන්න අපි මේ කය පිරිසිදු කරන්න කොච්චර දේවල් තියනවද? පිරිසිදු කරන දේවල් සබන් වර්ග මේ කය අපිරිසිදු වෙනවනේ. එතකොට මේ කය පිරිසිදු කරන්න කොච්චර දේවල් තියෙනවද? අපිට කියන්න බැරි තරම් දේවල් තියෙනවා මේ කය පිරිසිදු කරන්න. ඒ කය පිරිසිදු කරන දේවල් වලින් හිත පිරිසිදු කරන්න බෑ. නෑව කියලා හිත පිරිසිදු වෙන්නේ නෑ. මූණකට හේතුවක් කියලා හිත පිරිසිදු වෙන්නේ නෑ. ඒ නිසා මේ හිත පිරිසිදු කරන්න තියෙන්නේ දැන් කයත් අපිරිසිදු වෙනවා. ඒතකොට කය හොදලා පිරිසිදු කරනවා. නොයෙක් දේවල් ගාලා. හැබැයි හිත එහෙම පිරිසිදු කරන්න බෑ. හිතත් කිලුටු වෙනවා. හිතෙත් කිලුටු තියෙනවා. ඒ කිලුටුත් පිරිසිදු කරන්න පුළුවන් දේවල්, බැරි දේවල් නෙමෙයි. හැබැයි කය පිරිසිදු කරන ආකාරයට නෙමෙයි කරන්න තියෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා මේ හිතේ හට ගන්නවා රාගය, ද්වේෂය, මෝහය, මේ පාපී අකුසල් හට ගන්නවා. මෙන්න මේ අකුසල් අපි හඳුනාගෙන ප්‍රහාණය කරන්නට ඕනි. හිත පිරිසිදු කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි. වෙන බාහිර දෙයකින්, බාහිර පුජ්‍යලයකට, බාහිර දෙයකට මේ හිත පිරිසිදු කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණමයි. ඒ නිසා අපි මේ හිත පිරිසිදු කරගන්න ලැබුණ වෙලාවේ අපි මහන්සි වෙලා මේ මනුෂ්‍ය ජීවිතයේදී හිත පිරිසිදු කරගන්න ඕන. අපි හිත පිරිසිදු වෙනවා. අපි දන් දෙනකොට අපි හිත පිරිසිදු කරගන්න පුළුවන්. අපි සීල් රකින්නකොට අපි හිත පිරිසිදු වෙනවා. භාවනා කරනකොට අපි හිත පිරිසිදු වෙනවා. ඉතින් පින්නතුනේ අද අපි බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රද්ධාවන්ත පිරිසට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවිකාවක් පිළිබඳව හොඳට ගුණධර්ම දියුණු කරගත්ත, ගෘහ ජීවිතය බොහොම සාර්ථක කරගත්ත, ගෘහ ජීවිතයේම ධර්මය අවබෝධ කරගත්ත උපාසිකාවක් පිළිබඳව කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ වගේම නිතර දිව්‍ය චාරිකාවල දිව්‍ය ලෝකයට වැඩම කරමින් ඒ දිව්‍ය ලෝකවල සිටින දිව්‍ය විමානවල සිටින දෙවියන්ගෙන් තොරතුරු විමසනවා. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය චාරිකාවේ වැඩම කරනවා. ඉතින් දවසක් මේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය චාරිකාවේ වඩිනකොට උන්වහන්සේ දැක්ක හරි ලස්සන දිව්‍ය විමානයක් දැක්කා. ලස්සන දෙව්දුවක් දැක්කා. දිව්‍යාංගනාවක් දැක්කා. හරිම ලස්සනයි. ඕසදී තාරකාවක් වගේ බබලනවා. හැම දිශාවක්ම දස දිශාවම බබලනවා. මේ දෙව්දුවගේ ආනුභාවය නිසා. රූපෙන් හරිම ලස්සනයි. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ මේ දෙව්දුවගෙන් විමසුවා, දෙව්දුව ඔබ හරිම ලස්සනයි. බොහෝ සැප සම්පත් ඔබට ලැබිලා තියෙනවා. මේ සිතට ප්‍රිය උපදවන මහා සැපයක් ඔබට ලැබිලා තියෙනවා. ඔබට මෙච්චර ලස්සනක්, ඊළඟට හැම දිශාවක්ම බබලන තාරකාවක් වගේ මේ සියලු සැප සම්පත් ඔබට ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේ සියලු සැප ලැබුණ කියලා මුගලන් මහරහතන් වහන්සේ අර දෙව්දුවගෙන් විමසුවා. ඒ ඇහුවට පස්සේ ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. අනේ අග්‍ර ශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ මහා බල සම්පන්න, 이르දි තියෙන මහා මුගලන් මහරහතන් වහන්සේ මගෙන් විමසනවා මේ සැප සම්පත් වලට හේතුව කුමක්ද කියලා. පින්නතුනි, දැන් සමහර අය ඉන්නවා ධර්මයේ අල්ප මාත්‍රයක්වත් දන්නේ නැතුව මොකද කරන්නේ? දිව්‍ය ලෝක ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැහැ. ආලෝකේ තියෙන හැම දෙයක්ම පිළිගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි පිළිගන්නේ නැත්තේ සමහර අය. දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? බ්‍රහ්ම ලෝක කොහෙද තියෙන්නේ? කවුද දැක්කේ? ඒ වගේ මෝඩ ප්‍රශ්න තරක කරනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ තරක කරලා නෙමෙයි. මේ ධර්මය තරක කරලා අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේ මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න කළාට පස්සේ මේ දෙව්දුව ගොඩක් සතුටු වෙනවා. අනේ මුගලන් මහරහතන් වහන්සේ මගෙන් මේ මගේ සැප සම්පත් වලට හේතුව මොකක්ද කියලා අහනවා. හරිම ලස්සනයි මේ දෙව්දුව. ඉතින් මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පින් කළාද? කොයි වගේ පින්දහම් සිද්ධ කරගත්තද කියලා විමසුවා. ඉතින් ඇයි ගොඩාක් සතුටු වුණා ඒ පිළිබඳව. ඉතින් ඊට පස්සේ මේ දෙව්දුව කියනවා, ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ, උතුම් රහතන් වහන්සේ, මං මේ මනුස්ස ලෝකේ මට කවුරුත් කතා කළේ උපෝසතා කියලා. ඔන්න ඇගේ නම. මනුස්ස ලෝකයේ අයට කතා කරලා තියෙන්නේ මේ උපෝසතා කියලා. කවුරුත් දැනගෙන ඉඳලා තියෙන්නේ. ස්වාමීනි මං සාකේත නුවර හිටපු උපාසිකාවක්. ඔන්න විස්තර කියනවා මුගලන් මහරහතන් වහන්සේට. ස්වාමීනි මට මේ තෙරුවන් කෙරෙහි, තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් මේ දෙව්දුව කියන මේ කරුණු පිළිබඳව ඔබ ගලපලා බලන්න. වෙන කාටවත් නෙමෙයි, ළඟ ඉන්න කෙනාට නෙමෙයි, ගමේ ඉන්න කෙනාට නෙමෙයි ගලපන්න ඕනේ. තමාටයි ගලප ගන්න ඕනේ. එයා මේ කියන කරුණු හොඳට හිතන්න, නුවණින් විමසන්න. කියන ස්වාමීනි මට තෙරුවන් කෙරෙහි මේ අචල ශ්‍රද්ධාවක් තිබුණා. ඊළඟට කියනවා මම සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නයි මං කැමති වුණේ.
ඔන්න උතුම් ගුණ ධර්ම කීපයක් කියනවා. තවත් ඉස්සරහට කියනවා ඒ. හරිම පුදුමයි පින්නතුනි. ඔන්න බලන්න මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනීය ගත්ත ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. දෙවියන් අතර ඉපදිලා දිව්‍ය සැප විඳිමින් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත පුණ්‍ය කර්ම කුමක්ද කියලා පවසන ආකාරය. ඒ කියනවා ස්වාමීනි මම මේ සාකේත නුවර හිටපු උපාසිකාවක්. අන්න බලන්න. මට තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවක් තිබුණා. සෙලවෙන්නේ නැති අචල නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තිබුණා. කා කෙරෙහිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ශ්‍රාවක සංගරුවන කෙරෙහි නොසෙල් වෙන පැහැදීමක් තිබුණා. සෙලවෙන්නේ නැති. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ පැහැදීම සෙලවෙන එකක්ද එහෙම නැත්නම් සෙලවෙන්නේ නැති එකක්ද කියලා. අචල ප්‍රසාදයක්ද කියලා. ඔන්න බලන්න. ඇයට තිබිලා තියෙනවා සෙලවෙන්නේ නැති අචල ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. නොසෙල් වෙන පැහැදීමක්. එහෙම මේ නොසෙල් වෙන පැහැදීමක් ඇති කරගන්න බෑ හැමෝටම. ඒකට නුවණ තියෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ නුවණ තියෙන කෙනානේ. ධර්මයේ කෙරේ පහදින්නේ නුවණ තියෙන කෙනා. ශ්‍රාවක සංගරුවන කෙරේ පහදින්නේ නුවණ තියෙන කෙනා. මේ ශ්‍රද්ධාව හරි සුන්දර එකක් පින්නතුනි. ශ්‍රද්ධාව. උතර බුදුරජාණන් වහන්සේ කෙරේ මනා පැහැදීමක් තිබිලා තියෙනවා. ධර්මයේ කෙරේ මනා පැහැදීමක් තිබිලා තියෙනවා. ආර්ය මහා සංගරුවන කෙරේ මනා පැහැදීමක් තිබිලා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා තුනුරුවන් කෙරේ අපිට පැහැදීමක් ඕනේ නැහැ. එහෙම හිතනවනේ සමහර අය. සමහර අය හිතනවා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම ඇති ධර්මයක් ඕනේ නැහැ, ශ්‍රාවක සංගරුණක් ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒක එක්කිනා මේ හදාගත්ත මනස්ගත. සමහර අය. ඉතින් ඇයි කියනවා බලන්න තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා මට. ඔබට කියන්න පුළුවන් ද එහෙම කියලා හිතන්න. මම සිල් රැක්කා. ඔන්න හොඳට සිල්පද පහ ආරක්ෂා කරගත්ත, ප්‍රාණඝාතයෙන් වැළකුණා, සොරකමින් වැළකුණා, ඊළඟට වැරදි කාම සේවනින් වැළකුණා, බොරු කිව්වේ නැහැ, මත්ද්‍රව්‍ය භාවිතා කළේ නැහැ. හැමතිස්සෙම ස්වාමීනි මං දන් දෙන්නයි කැමති උනේ. ඔන්න ඇය කල්පනා කරන් නිතර මේ දන් දෙන්න, දන්පැන් පූජා කරගන්න ඇය බොහෝ ප්‍රිය කරපු කෙනෙක්. දැන් මේ දෙව්දුවක් හැටියට මේ විස්තර කියන්නේ හොඳට මතක තියාගන්න. මනුස්ස ලෝකේ ඉඳලා කරපු දේවල්. ඔබ හිතන්නේ මේවා කරන්න බැරි දේවල්ද කියලා? මේවා කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ ඇය කියනවා ස්වාමීනි ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ බලවත් පැහැදීමක් තිබුණා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, අන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි, සාමීචපටිපන්නයි. යුගල වශයෙන් 4ක් වෙනවා. පුජ්‍යල වශයෙන් 8 දෙනෙක් වෙනවා. ආහුණෙය්‍යයි, පාහුණෙය්‍යයි, දක්ඛිනෙය්‍ය, අංජලි කරණීය, පින්කෙත ලෝකේ මේ ශ්‍රාවක සංගරුවනයි බුදුරජාණන් වහන්සේගේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මනා පැහැදීමක් මගේ හිතේ තිබුණා, බලවත් පැහැදීමක් තිබුණා කියලා, චිත්ත ප්‍රසාදයක් තිබුණා කියලා මේ උපෝසතා කියනවා. ඇයි කියනවා මේ මම වස්ත්‍ර දන් දුන්නා. වස්ත්‍ර ඇඳුම් පැළඳුම් වස්ත්‍ර දන් දීලා තිනවා. සිවුරු පිරිකර ආදී පූජා කරගෙන තිබෙනවා. ඒ වගේම ආහාර පාන දන් දීලා තිනවා. සේනාසන දන් දීලා තිනවා. තෙල් පහන් පූජා කරගත්තා කියනවා. ඔන්න බලන්න. අවශ්‍යම දේ පූජා කරගත්තා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස, තෙල් පහන් ආදී පූජා කරගත්තා. කුටි සේනාසන ආදී පූජා කරගත්. ඒ සඳහා උපකාර කළා. බලන්න
උපෝසතා හැටියට මනුස්ස ලෝකේ ඉන්න කාලේ සාකේත නුවර හිටපු මේ උපාසිකාව කොතරම් බුදු සසුන කෙරෙහි පැහැදී කටයුතු කරලා තිබෙනවද? තුනුරුවන් කෙරෙහි කොච්චර චිත්ත ප්‍රසාදයක් ඇයට තිබුණද? බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගත්තා කියන්නේ මේකට. ඊට පස්සේ ඇය කියනවා ඇය උපෝසත සීල් රැකලා තිනවා. පන්සිල් වලට අමතරව උපෝසත සීලය ආරක්ෂා කරගෙන තිනවා. ඒ කියන්නේ 8 සිල්. සිල්පද 8ක්. ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයේ වෙනුවට තියෙන බ්‍රහ්මචාරීව. පංචශීලයෙන් වැරදි කාම සේවනයෙන් වළකින්න තියෙන. ඒතර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. රහතන් වහන්සේලා අනුගමනය කරමින්. ඒතර බොරු කියන්නේ නැහැ. මද්ද්‍රව්‍ය ආදී භාවිතා කරන්නේ නැහැ. ඊළඟට තමයි විකාල භෝජනී ශික්ෂාපදය ආරක්ෂා කරගන්නවා. ඉර අවරට යන්න කලින් ආහාර පාන ගන්නවා. ඊට පස්සේ රාත්‍රී කාලයේ වේවා ඉර අවරට ගියාට පස්සේ ගත යුතු ගන්න ආහාරක් තිබෙනවා. විශේෂයෙන්ම පාන ಜಾති, බොන ಜಾති, පළතුරු යුෂ වලින් හදාගන්න දේවල් ආහාරයට ගන්න පුළුවන් රාත්‍රී කාලේ. ඒතර විකාල භෝජනයේ ශික්ෂාපදය ආරක්ෂා කරගන්නවා. ඊළඟට තමයි මේ නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ මේ නැටුම් ගැයුම් වැයුම් ඊට පස්සේ විසූක දර්ශන නැරඹීමෙන් මල් සුවඳ විලවුන් දැරීමෙන් විසිතුරු වස්ත්‍ර ආභරණ වලින් සැරසීමෙන් අන්න වළකිනවා. කවදටද? පොය දවසට. 4 පොයේටම මාසයකට පොය 4ක් තියෙනවනේ. ඔය පොය 4ටම සිල් සමාදන් වෙන උපෝසත සිල් සමාදන් වෙන අය එදත් හිටියා. අද වර්තමානයේත් ඉන්නවා. උපාසක පාසිකාවන් ඉන්නවා. 4 පොයේටම සිල් සමාදන් වෙන අය ඉන්නවා. ඉතින් උපෝසතත් මේ උපාසිකාවත් මේ උතුම් සීලය ආරක්ෂා කරගත්තා. ඊළඟට තමයි මේ උච්චාසයන මහාසයන වටිනා සුඛෝපභෝගී ආසන තියෙනවා. බොහොම සැප පහසු ආසන තියෙනවා. ඇඳ ඇතිරිලි වේවා, මෙට්ට පොට්ට වේවා, පුටු වේවා, මේවා පාවිච්චි කිරීමෙන් වළකිනවා. පරිහරණය කරන්නේ පොය දවසට. වැළකී සිටිනවා. ඒතර ගෘහ ජීවිතය ගත කරන කෙනාට අනිත් දවස් වලට ගැටලුවක් නැහැ. විකාල භෝජනේ අනිත් දවස් වලට නැහැනේ. නීති පන්සිල් පොහොය 8 සිල්නේ. පොය දවසට තමයි 8 සීලය ආරක්ෂා කරගන්න තියෙන්නේ. ওই සිල්පද කැඩෙන්නේ කොහොමද? ওই සිල්පද paludu වෙනවද? ඊට පස්සේ නැත්තම් ওই සිල්පද ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ওই සීලය පිළිබඳව එකින් එක සිල්පද පිළිබඳව මන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් සිල් සමාදන් වුණ පළියටම ආරක්ෂා වෙන්නේ නැහැ. සමහර අය හිතනවා ඔන්න දැන් මං සිල් සමාදන් වුණා මේ දැන් ඒක ආරක්ෂා වෙන්න ඕනි කියලා. එහෙම ආරක්ෂා වෙන්නේ නැහැ. ආරක්ෂා අපි හිතාමතාම සිහිනුවණින් යුක්තව වීරියෙන් සිහිය නුවණ වීරිය තියෙන්න ඕනේ. නැත්තම් මේ සිල්පද කැඩෙනවා. සිහිය තියෙන්නත් ඕනි, නුවණ තියෙන්නත් ඕනි, වීරිය තියෙන්නත් ඕනි. අන්න එතකොට සිල්පද ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ආරක්ෂා කරගත්ත කෙනෙක් තමයි මේ දෙව්දුව. ඉතින් ඇය ගොඩක් ගුණධර්ම කිව්වා. තුනුරුවන් කෙරෙහි පැහැදීමක්, අචල ශ්‍රද්ධාවක් තිබුණා. ඊට පස්සේ සිල් රැක්කා, දන් දෙන්න කැමැත්තෙන් හිටියා, දන් දුන්නා. රහතන් වහන්සේලා ගැන, ආර්යයන් වහන්සේලා ගැන මනා පැහැදීමක් තිබුණා. ඊළඟට සිව්පසයෙන් අප උපස්ථාන කරගත්තා. ඇය මුලින් මේ සිහිපත් කළානේ. දැන් මේ විස්තර කියන්නේ මුගලන් මහරහතන් වහන්සේට. දිව්‍ය ලෝකයේදී මේ විස්තර කියන්නේ මනුස්ස ලෝකයේ කරගත්ත දේවල්. මනුස්ස ලෝකේ ඉඳලා මෙන්න මේ වගේ දේවල් කරගත්තා කියලා. ඉතින් මේ උපෝසත සීලේ හොඳින් ආරක්ෂා කරගත්තා කියනවා. හැමදාම සිල්පදවල මේ සංවර වුණා. මනාකොට සංවර වුණා. කාටත් මේ දන්පැන් බෙදා දුන්නා.
ගෘහ ජීවිතේ ස්වාමීනි මං ගත කළේ ওই විදිහට කියනවා. ඒතර බෙදා අනුභව කරලා තියෙනවනේ. දැන් සමහර අය ඉන්නවා මේ මොන හරි කෑම බීම හදාගත්තට පස්සේ රසවත් දේවල් ප්‍රණීත දේවල් හදාගත්තාම මොකද කරන්නේ? මේ දුර්වල ජනෙල් වහගෙන හැංගිලා කනවා සමහර අය. හැංගිලා කනවා. එහෙම මිනිස්සු ඉන්නවා. හැංගිලා කනවා. සමහර අය ප්‍රණීත ආහාර පාන හදාගත්තට පස්සේ එයාට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට මේ ශ්‍රාවක සංගරුවන මතක් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේලාට මේ ප්‍රණීත හදාගත්ත මේ ආහාර පාන අපි මුලින්ම පූජා කරගන්න ඕනි කියලා හිතලා පූජා කරගන්න අය අදටත් ඉන්නවා. ඉස්සරලම සමහර අය හංගගෙන කනවා කාටවත් පෙනීද කියලා. කවුරුත් එයි කියලා දෙන්න වෙයි කියලා හංගගෙන කනවා. හැබැයි ඇය මේ දෙව්දුව මේ කාටත් මේ බෙදලා දීලා තිනවා. දන්පැන් බෙදා දීලා තිනවා. බෙදා අනුභව කරගත්ත කෙනෙක්. ඒක උතුම් ගුණයක්. ඉතින් ඒක මේ ඔබ තුල නැත්තම් ඔබ මේ හංගගෙන කනව බොනවා නම් ඒක කරන්න එපා. දැන්වත් නවත්තන්න. බෙදා අනුභව කරන්න. ඒකේ බොහෝ ආනිසංස තියෙනවා. බොහෝ ආනිසංස තියෙනවා බෙදා අනුභව කරනකොට. ඉතින් පින්නතුනි මේ උපාසිකාව ඔන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මනුස්ස ලෝකේ ඉන්නකොට බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනීය ගත්ත ආකාරය ඔබත් හිතන්න. ඔබත් මේ වගේ කෙනෙක්ද කියලා. උතුර අය කියනවා ස්වාමීනි මම ඔය ආකාරයට කටයුතු කළා. ඒ වගේම තමයි මේ උතුම් රහතන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නට මට දක්ෂකමක් තිබුණා. ඔන්න ඇය තවත් කාරණයක් කියනවා. දුක මේකයි. දුකට හේතුවක් තියෙනවා. ඒ වගේම මේ දුක ඉබේ හටගත් එකක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. මේ දුක නැති කරන්න පුළුවන්. දුක නැති කිරීමේ මාර්ගයක් තියෙනවා කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇයට මේ ධර්මයේ අහලා උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා පැහැදීමක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නට පුළුවන් දක්ෂකමක් ඇය තුල තිබිලා තියෙනවා. දුක කියන්නේ කුමක්ද? දුක හටගන්නේ කොහොමද? දුක්ඛාරි සත්‍ය පිළිබඳව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇය තුල තිබිලා තියෙනවා. මා තුල දක්ෂකමක් තිබුණා. ඔන්න බලන්න. දැන් කියනවනේ ගෘහ ජීවිතේ ඉන්න අයට, ගෙවල් වල ඉන්න අයට මොන චතුරාර්ය සත්‍ය ධර්මයේද මොන භාවනාද එහෙම කියන මේ ඇතැම්ම ඉන්නවනේ. එහෙම කියන අය ඉන්නවා. ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේ පේනවනේ මේ කතා මේ ඉගෙන ගන්නකොට මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට ඔබට හොඳටම පැහැදිලිව ගෘහ ජීවිතේ ඉන්න අය කරගත්ත දේවල්. ඒ නිසා මේ ගෘහ ජීවිතේ මේක අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගෘහ ජීවිතයේදී අනාගාමී දක්වා හිත දියුණු කරන්න පුළුවන්. උන්වහන්සේ පෙන්වුවා. ඒ නිසා මේ මාර්ගය මේ විවෘත මාර්ගයක්. මේ මාර්ගය අනුගමනය කළොත් අවබෝධ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇයට අවබෝධයක් තිබුණා, දක්ෂකමක් තිබුණා. මේ අවබෝධ කරගන්න. ඇය කියනවා. ඒ නිසාම ඇය කියනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙන්න මට පුළුවන්කම සැලසුණා. කොච්චර අභිමානයක්ද බලන්න. ඔබට කියන්න පුළුවන්ද? දැන් සමහර අයට මේ කියන්න බෑනේ. ඔය දැන් විදේශගත වෙලා ඉන්න අය සමහර වෙලාවට ඔය ගෙවල් වල වැඩට ගියාම අහනවනේ. ඒ අය අහනවා මේ ඔබ කවුද? බෞද්ධද? මොකක්ද ආගම කියලා කියනකොට සමහර අය ඔක්කොම කියන්නේ අපි ආගමී කියලා කියනවා මිසක් මම බෞද්ධ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්.
එහෙම කියන්න කොන්ද පණ තියන අය මේ කවුද ඉන්නේ? අතේ ඇඟිලි ගානට ඇති. ගණන් කරන්න පුළුවන්. ඔබට පුළුවන් ද කියන්න මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. උපාසිකාවක්, උපාසක කෙනෙක් කියන්න පුළුවන් ද? අන්නේ අභිමානය ඇති කරගන්න. සමහර කෙනෙකුට ඒ අභිමානෙ නෑ. කියන්න බෑ. මම උපාසක කෙනෙක්. ඇත්තටම මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. අන්න කියන්න පුළුවන් නම් කොච්චර වටිනවද? බලන්න ඇය කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් මම කියලා කියනවා. හරිම පුදුමයි. දැන් අපි මේ කතා කළේ ওই සෝතාපට්ටි අංග පිළිබඳවයි කතා කළේ. ඔබ අමතක කරන්න එපා. ඇය සෝතාපට්ටි අංග සමාදන් වෙලා හිටපු කෙනෙක්. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම, ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම, ශ්‍රාවක සංගරුණ කෙරෙහි තියෙන පැහැදීම, ඊළඟට අපි පංචශීලය ගැන කතා කරන්නේ, උපෝසත සීලය ගැන කතා කරන්නේ. මේ සෝතාපට්ටි අංග. ඇය කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇයට යම් වැටහීමක් තිබුණා. දක්ෂකමක් තිබුණා අවබෝධ කරගන්නට මා තුළ දක්ෂකමක් තිබුණා කියලා. ඇය කියනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියලා. ඔන්න කියනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ ඔන්න ඔය පිනෙන් තමයි මට මේ සියලු සැප සම්පත් ලැබුණේ. ඔන්න මුලින් කිව්වනේ කරගත්ත පින් උපෝසත සීල් රැක්කා, දන් දුන්නා, ඊළඟට බෙදා අනුභව කළා, පංචශීලී ආරක්ෂා කරගත්තා, සිව්පසයෙන් උපස්ථාන කළා. ඔන්න කරගත්ත පින් තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයක් තිබුණා, නොසෙලෙන පැහැදීමක් තිබුණා. ඔන්න කරගත්ත පුණ්‍ය කර්ම. අනේ ස්වාමීනි මේ සියලුම සැප සම්පත් වලට හේතුව ඔන්න ඕවා තමයි. මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත පින් ඕවා තමයි. ඒ පිනින්මයි මට මෙච්චර සැප සම්පත් මේ සිතට ප්‍රිය උපදවන සියලු සැප සම්පත් මට ලැබුණේ ඒ පිනින්මයි. ඒතොල් ලස්සන දිව්‍ය විමානයක්, ඊළඟට තමන්ගේ රූප ස්වභාවය පිළිබඳව මේ ලැබිච්ච සියලු සැප සම්පත් වලට හේතුව ඔන්න ඕකයි කියනවා. ඊළඟට තමයි පින්නතුනි මේ ඔබ පුරුදු පුහුණු කරගන්නට ඕනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දේවතානුස්සති භාවනාව වඩන්නට. දස අනුස්සති තියෙනවනේ. ඒ දස අනුස්සති වලින් එකක් තමයි දේවතානුස්සති. මේ දේවතානුස්සති භාවනාව වඩන්නට ඕනි භාවනාවක්. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පංචසේක බල ධර්ම ඇති කරගන්න ඕනි. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනි. සීලය සිල්වත් වෙන්න ඕනි. ඊළඟට දහම් දැනුම ඇති කරගන්න ඕනි. ත්‍යාගවන්ත කෙනෙක් වෙන්න ඕනි. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනි. එතකොට ඔන්න ශ්‍රාවකයා කල්පනා කරලා බලනවා මේ කරුණු පහ, මේ ගුණධර්ම පහ තියෙන පංචසේක බල තියෙන ශ්‍රාවකයා කල්පනා කරනවා කොහොමද? තුසිත දිව්‍ය ලෝකයේ සිටින ඒ දෙවියන් තුල තිබෙනවා ශ්‍රද්ධාවක්. මා තුලත් ඒ ශ්‍රද්ධාව තිබෙනවා. ඔන්න අර දෙවියන් එක්ක සංසන්දනය කරලා බලනවා. ඒකට කියනවා දේවතානුස්සතිය. දේවතානුස්සති භාවනාව කරන්න ඕන. ප්‍රණීත භාවනාවක්. ඕනම කෙනෙකුට මේ භාවනාව වඩන්නට පුළුවන්, සිහි කරන්න පුළුවන්. හැබැයි මේ ගුණධර්ම තියෙන්න ඕනේ. ඊළඟට කල්පනා කරන තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් සිල්වන්තයි. ඒ සීලය මා තුලත් තියෙනවා. අන්න දිව්‍යත්වය සංසන්දනය කරනවා. තමාගේ මේ ගුණධර්මත් එක්ක. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු තුල දහම් දැනුම තියෙනවා. මා තුලත් දහම් දැනුම තියෙනවා. ඒ දෙවිවරු ත්‍යාගවන්තයි, මා ත්‍යාගවන්තයි. දන් දීම හුරු කරනවා. දන් දෙන කෙනෙක්. තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු තුල ප්‍රඥාව තිබෙනවා.
මා තුල ප්‍රඥාව තියෙනවා. ඔන්න ඔය විදිහට මේ පංචසේක බල ධර්ම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ උතුම් ගුණ සංසන්දනය කරලා බලනවා. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව කියලා. ඔබට ඒක කරන්න පුළුවන්. ගෘහ ජීවිතයේ ඔබට කරන්න පුළුවන් එකක් ඒක. ඒ භාවනාව. කළ යුතු භාවනාවක් ඒක. ඒ තුලින් පින්නතුනේ ඔබට අප්‍රමාණ වශයෙන් ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ හිස් අතින් මැරෙන්නේ නැහැ. ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ. අලාමක මරණයක්. මේ හැම දෙයක් පිළිබඳවම අවබෝධය ඇති කරගෙන ජීවිතය පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා මරණය ගැන වේවා, ලෙඩවීම ගැන, ජරාවටපත් වීම ගැන, ප්‍රිය අප්‍රිය අයගේ එකතු වීම, වෙන්වීම පිළිබඳව මේ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන ඔබට වාසය කරන්න පුළුවන්. ඉතින් මේ උපෝසතා කියනවා, මේ දෙව්දුව කියනවා, ස්වාමීනි මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ ඔය ආකාරයට උතුම් පින් රැස් කරගත්තා. ඇයි කියන මේ නන්දන උයන ගැන මට අහන්න ලැබුණා. ඉතින් මටත් ආසාවක් ඇති වුණා මේ උපදින්න ඕනි කියලා. ඒ කියන්නේ තව්තිසාවි නන්දන උයන. මං හිත පිහිටුව ගත්තා කියනවා. ඇයි එහෙ ඉන්නේ තව්තිසාවේ ඉන්න කෙනෙක් මේ දෙව්දුව. ඊට පස්සේ ඇයි කියනවා මේ ස්වාමීනි මම මේ වගේ උතුම් පින් රාශියක් කරගත්ත නිසා තමයි මට පුළුවන්කම සැලසුනේ මේ තව්තිසාවේ උපදින්නට පුළුවන්කම සැලසුනේ. ඊළඟට ඇයි කියනවා මේ ඊට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දුව උපෝසතා මේ විමානේ කොච්චර කල් ඔබට ඉන්න තියනවද කියලා අහනවා. ඔබේ ආයුෂ කොච්චරක් තියනවද කියලා අහනවා. අනේ ස්වාමීනි මේ මගේ ආයුෂ කියනවා ඇයි කියනවා අවුරුදු 3 කෝටි 60000ක් කියනවා. අවුරුදු 3 කෝටි 60000ක් තියනවා කියනවා මට ආයුෂ තියනවා කියනවා. ඒ ආයුෂ වුණාට පස්සේ මේ මම මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා කියනවා. ඔන්න බලන්න. දීර්ඝායුෂ අවුරුදු කොච්චරක්ද ඇගේ ආයුෂ දෙව්දුගේ ආයුෂ අවුරුදු 3 කෝටි 60000ක් ආයුෂ තියෙනවා කියනවා. ඒ ආයුෂ භුක්ති විඳලා ඉවරුණාට පස්සේ ඇය කර්මානුරූපව ආය මනුස්ස ලෝකෙට එනවා කියනවා. මනුස්ස ලෝකෙ උපදිනවා කියනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ බලන්නකෝ. ජීවිතේට පිට සලස්සගෙන ඉන්නේ. ආය මේ නිරේට වැටෙන්නේ නැහැ. പ്രേත ලෝකෙට වැටෙන්නේ නැහැ. අසුර ලෝකෙට, තිරිසන් ලෝකෙට, සතර අපායට වැටෙන්නේ නැහැ. පරිපූර්ණ වශයෙන් ධර්මය අවබෝධ කරගන්නවා. ඊට පස්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා බය වෙන්න දෙයක් නැහැ නේ කියනවා. ඔබ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද කියලා අහනවා. අන්න දුගතිය ප්‍රහාණය කළා නේද කියලා අහනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඇය සෝතාපන්න ශ්‍රාවිකාවක්. එසා බය වෙන්න දෙයක් නැහැ. ඒතර එහෙනම් පින්නතුනි අනිත් අය බය වෙන්න ඕනි. ඇයි බය වෙන්න ඕනි? තමන් මැරිච්ච ගමන්ම ගිහිල්ලා උපදිනවා තිරිසන් ලෝකේ. පෙරේතෙක් වෙනවා. නිරේට වැටෙනවා. දුගතියට වැටෙනවා. ඒ නිසා බය වෙන්න ඕනි. සෝතාපන්න වුණාට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. ආය සතර පායට වැටෙන්නේ නැහැ. දස සංයෝජන 10ක් තියෙනවනේ. ඒ සංයෝජන වලින් මුල්ම තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනම ප්‍රහාණය කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සම්පූර්ණ ප්‍රහාණය කරලා තියෙන්නේ සෝතාපන්න මේ ශ්‍රාවිකාව. සෝතාපන්න වෙනකොට මේ සංයෝජන තුනම ප්‍රහාණය වෙනවා. එතකොට පින්නතුනේ එහෙනම් ඊ타ත්ම පැහැදිලි අපිට මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය මිල කරන්න බැරි එකක්. අමිල එකක්.
දැන් මනුස්ස ලෝකෙ මේ තියෙන භෞතික දේවල් බලන්නකො. කන බොන දේවල්, අඳින පළඳින දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් වට මිලක් තියෙනවනේ. ලක්ෂයයි 2යි 1000යි 3000යි නැත්නම් කෝටියයි 2යි කොහොම කියලා මේ රන් රිදී මුතුමැණික් තිබුණත් ඕවත් මිලක් නියම වෙනවනේ. ඕවත් මිලක් නියම වෙනවා. හැබැයි මනුස්ස ජීවිතේට මිලක් නැහැ. අමිල ජීවිතයක්. මිල කරන්න බෑ. ඒ නිසා කල්ප කෝටි ගානකට පස්සේ අපිට මේ මනුස්ස ජීවිතය ලැබුණේ විශේෂයෙන්ම කල්පනා කරන්න පුළුවන්කම, හිතන්න පුළුවන්කම ඔබට මේ තියෙන වෙලාවේ ඔක දියුණු කරගන්න ඕනි. එහෙම නැත්නම් ඔය කල්පනා කරන්න පුළුවන්කම එක ඔය තියෙන සිහිය ඕක පිරිහිලා යනවා වයසට යනකොට. ඕක නැති වෙලා යනවා. ධර්මයේ එකතුනේ නැත්තම් ජීවිතේට ඔය කල්පනාව නැති වෙලා යනවා. එදාට පින්නතුණි කවුරුවත් නැහැ පිහිටට. කවුරුවත් නැහැ. ඒ නිසා තමන් පිහිට සලස්ස ගන්න ඕනි ධර්මයේ තුලින්. වහවහ කටයුතු කරන්න ඕනි. ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදීව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එකක්. අවබෝධ කරගන්න බැරි ධර්මයක්, පුරුදු කරන්න බැරි ධර්මයක්, තේරෙන්නේ නැති ධර්මයක්, පටලැලි තියෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. බොහොම පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් මනාකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අවුරුදු 45ක් උන්වහන්සේ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළා. ඒ නිසා ඒ ධර්මයේ තිබෙනවා. ඒ ධර්මේ නැති වෙලා නැහැ. ඒ ධර්මයේ වඳ බැහැලා නැහැ. ඒ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ ප්‍රමාදේ පමණමයි තියෙන්නේ. ඔබ අප්‍රමාදී වුණොත් මේ ධර්මයෙන් පිළිසරණ පිහිට ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර බලන්න පින්නතුනි අපි අද ඉගෙන ගත්ත මේ උපෝසතා විමානය මේ දෙව්දුව මනුස්ස ලෝකේ ඉන්න කාලේ සාකේත නුවර හිටපු උපාසිකාවක්. ඇය කොතරම් පින්දහම් සිද්ධ කරගත්තද? කොතරම් පංචශීලයේ ආරක්ෂා කරගත්තද? උපෝසත සීලය ආරක්ෂා කරගත්තද? සිව්පසෙන් උපස්ථාන කළා. බෙදා අනුභව කළා. ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඇය දක්ෂ වුණා. නිකම්ම හිටින දන් දීලා සෑයීමකටපත් උන්නේ නැහැ. සිල් රැකලා සෑයීමකටපත් උන්නේ නැහැ. ඇය බුදු සසුනේ ඉස්සරහටම ගියා. අන්න බලන්න. අන්න එහෙම මේ උපාසිකාවක් වෙන්න. එහෙම ශ්‍රාවකෙක් වෙන්න. අභිමාණයෙන් ඔබට ඕනම තැනක, ඕනම සභාවක, ඕනම තැනක ගිහිල්ලා කියන්න පුළුවන් නම් මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා. මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් කියලා කියන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අන්නේ අභිමානය ඇති කරගන්න ඕනම තැනක, ඕනම සභාවක, දෙවියන් ඉදිරියේ වේවා, ඕනම තැනක, ශ්‍රමණ බ්‍රාහ්මණු ඉදිරියේ වේවා, ඕනම තැනක එයාට කියන්න පුළුවන් නම් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා. ඒක එයාගේ ජීවිතේට අප්‍රමාණ සැනසෙල්ල පිණිස, ආශිර්වාදයේ පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ පින්නතුන් අද දවසේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. බොහෝ පින් රැස් කරගත්තා. අග්‍රපිනක් ධර්මීය ශ්‍රවණය කරලා රැස් කරගත්තේ. ඒතර හිත පහදවා ගන්නට මේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි. එතකොට එහෙනම් අපි අද දවසේ මේ රැස් කරගත්තා වූ සියලුම පින් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, දැක බලා සතුටු වේවා. මේ රැස් කරගත්තා වූ සියලු පින් දෙවියන්ටද උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට උපකාර වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. හැමදෙනාම සාදුකාරය පවත්වන්න. ඒ වගේම අපි මේ රැස් කරගත්තා වූ සියලුම පින් අද දවසේ මේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන, මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ දරන කොග්ගලගමගේ ආර්ය වංශ මහත්මාට, පියතුමාට මාස 5ක් එතුමා මිය ගිහිල්ලා ගත වෙනවා. ඒ නිසා එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පින් අනුමෝදන් කරමු. ආර්ය වංශ මහත්මා, පියතුමා මේ රැස් කරගත්තා වූ සියලු පින් අනුමෝදන් වේවා. සසර අකල් මරණ සිදු නොවේවා. දීර්ඝායුෂ ලබත්වා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා.
එතුමාට සුවසේ සසර දුකින් නිදහස් වෙන්නට මේ රැස් කරගත්තා වූ ධර්ම දානමේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ශිරාණි මෑණියන්, ඒ වගේම තනුක, විරාජ්, කල්ප කියන මේ දරුවන්, ඒ වගේ මේ දරුවන්ගේ දරුවෝ සිටිනවා. ඒ පවුල්වල සියලු දෙනාටම, ලොකු කුඩා හැම දෙනාටම, විශේෂයෙන්ම ශිරාණි මෞතුමිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු කායික චිත්ත පීඩා දුරු වේවා. කායික මානසික සුවයේ සැලසේවා. මේ රැස් කරගත්තා වූ සියලුම පින් සුවසේ ධර්ම අවබෝධ කරගන්නට හැම දිනාටම මේ පිනද උපකාර වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනි අයම් බුද්දිස් නාලිකාව පවත්වාගෙන යන කල්ප මහත්මයා ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම දේශනාව විකාශනය කරන්නට, ඒ වගේම ලොවේ සිටින ධර්මයට කැමැත්තෙන් සිටින සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ ධර්ම දානමය පින නිරන්තරයෙන්ම රැස් කරගනිමින් එතුමා ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා එතුමා ප්‍රධාන සියලු දෙනාටම අපි මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. ලොවේ සිටින කොතනක හෝ සිටින සියලු දෙනාට මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ශ්‍රාවක සංගරුවන කෙරෙහි පැහැදීම ඇති කරගෙන ගුණධර්ම දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්නට මේ විකාශන කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්නට ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ රැකවරණේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඔබ සමහර වෙලාවට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ ලංකාවේ වෙන්න පුළුවන්, ඔබ විදේශ රටක වෙන්න පුළුවන්. ඔබ ඉන්න තැන ගැටලුවක් කරගන්න එපා. ඔබ නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්ම ප්‍රචාර කටයුතුට උපකාර කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇටියට ඔබටත් වගකීමක් තියෙනවා. ගිහි ඔබටත් වගකීමක් තියෙනවා මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙව් මිනිසුන් උදෙසා මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ ඔබට පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් ඔබ අහන, ඔබේ හිත පැහැදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවේ හැම දිනාටම කියා දෙන්න පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් ධර්ම ප්‍රචාර කටයුතු කරන්න කියලත් අපි කාරුණිකව ඔබට සිහිපත් කරනවා. ඊළඟට තමයි ඔබට පුළුවන්කම තියෙන ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන්, ඊළඟට ඔබේ විවාහ සංවත්සරය වෙනුවෙන්, ඔබේ දුවා දරුවන්ගේ උපන්දින වෙනුවෙන් නොයෙක් අරමුණු නිමිති ඔබට තිබෙනවා. ඒ අරමුණු මුල් කරගෙන, ප්‍රාර්ථනා මුල් කරගෙන මේ ආකාරයට ධර්ම දේශනාවක් ලෝකේ හැම දිනාටම විකාශනය කරන්න, ශ්‍රවණය කරන්නට ඔබට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා අයම් බුද්දිස් නාලිකාව මගින් මේ කරගෙන යන ධර්ම ප්‍රචාර කටයුතු වලට ඔබටත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, හැම දිනාටම අපි මේ වෙලාවේ සෙත්පතමින් ආශිර්වාද කරනවා. මේ රැස් කරගත්තා වූ ධර්ම දානමේ පින සියලු දෙනාටම සුවසේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුලදීම, මේ බුදු සසුන තුලදීම උතුම් තුනුරුවන් සරණ ගිහිල්ලා උතුම් සීලයක පිහිටලා ගුණධර්ම දියුණු කරගනිමින් මේ ගෞතම බුදු සසුන තුල සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කරගත්තා වූ සියලුම පින් හැම දිනාටම හේතු වාසනා වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණයි.